ඔයාලා සියලු දෙනාම ගණිත ගෙදරට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අපොස සාමාන්‍ය පෙළ O level විභාගයේ පේපර් එක හැදෙන විදිය. පේපර් එකේ ස්ට්‍රක්චර් එක. ඉතාමත් වැදගත් කරුණක් වෙයි O level කරන්න ඉන්න ළමයින්ට. මොකද ගොඩක් ළමයි පේපර් එකේ ස්ට්‍රක්චර් එකවත් ආකෘතියවත් නොදැන තමා විභාගයට ලෑස්ති වෙන්න හදන්නේ. ඉතින් මුලින්ම ඔක්කොමට කලින් පේපර් එකේ ස්ට්‍රක්චර් එක දැනගෙන ඉන්න එක ඉතාමත් වැදගත්. ඒ ස්ට්‍රක්චර් එකේ පිළිවෙලට හැඩ ගැහුනොත් ඔයාලට පේපර් එකට මුහුණ දෙන එක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. අපි පේපර් එක ගැන කතා කරොත් මුලින්ම කොටස් දෙකක් අපිට පේපර් එකේ ලැබෙනවා. ඕලල් පේපර් එක ගත්තම අපිට කොටස් දෙකකින් හම්බ වෙනවා. අපි මුලින්ම කොටස් දෙක හඳුනාගත්තොත් ෆස්ට් පේපර් එක ආයේ සෙකන්ඩ් පේපර් එක. ෆස්ට් පේපර් එක සැලකුවොත් ෆස්ට් පේපර් එකේ ආය කොටස් අපිට දෙකකට වෙන් කරන්න පුළුවන්. A කොටස B කොටස වශයෙන්. ඒ වගේම සෙකන්ඩ් පේපර් එකත් අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. A කොටස සහ B කොටස වශයෙන්. ඉතින් මේක තමයි ප්‍රධාන වශයෙන් අපි පේපර් එක සැලකුවොත් අපිට ලැබෙන ආකෘතිය. විභාග පේපරේ අපිට කොටස් දෙකකින් ලැබෙනවා ෆස්ට් පේපර් එක සහ සෙකන්ඩ් පේපර් එක වශයෙන්. ෆස්ට් පේපර් එකේ කොටස් දෙකක් තියෙනවා. A පාර්ට් එක සහ B පාර්ට් එක. ඒ වගේම සෙකන්ඩ් පේපර් එකේ A පාර්ට් එක B පාර්ට් එක වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඉතින් මේ ෆස්ට් පේපර් එක ගැන මුලින්ම බැලුවොත් අපිට A පාර්ට් එකේදී කෙටි ප්‍රශ්න මේකෙදී අපිට ලැබෙන්නේ කෙටි ප්‍රශ්න 25ක් අපිට ලැබෙනවා. A පාර්ට් එකේදී කෙටි ප්‍රශ්න 25ක් ලැබෙනවා. B පාර්ට් එක ගැන කතා කරොත් B පාර්ට් එකේ අපිට ව්‍යුහගත ප්‍රශ්න ව්‍යුහගත ප්‍රශ්න 5ක් ලැබෙනවා. ඒත් අපි සෙකන්ඩ් පේපර් එකට ගියොත් අපිට A පාර්ට් එකෙන් ලැබෙනවා ප්‍රධාන ප්‍රශ්න 6ක්. ඒ වගේම B පාර්ට් එකෙන් අපිට ලැබෙනවා ප්‍රධාන ප්‍රශ්න 6ක්. ඒත් අපි මේ ප්‍රශ්න වලින් අපි දැන් තෝරා ගන්න ආකාරය පැහැදිලි කරමු. මුලින්ම ඕගොල්ලෝ මේ කෙටි ප්‍රශ්න 25ම පිළිතුරු සපයන්න ඕනේ. ඒ වගේම ව්‍යුහගත 5ම පිළිතුරු සපයන්න ඕනේ. මේ එක කෙටි ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් ඕගොල්ලන්ට A පාර්ට් එකට විතරක් ලකුණු 50ක් හිමි වෙනවා. ඒ වගේම ව්‍යුහගත ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ප්‍රශ්න 5ට ලකුණු 50ක් හිමි වෙනවා. ඉතින් ටෝටල් එකක් විදියට ෆස්ට් පේපර් එකට ඕගලන්ට ලකුණු 100ක් ගන්න පුළුවන්. ඒත් අපි සෙකන්ඩ් පේපර් එක දිහා බැලුවොත් සෙකන්ඩ් පේපර් එකේ A පාර්ට් එකේ ප්‍රශ්න 6යි B පාර්ට් එකේ ප්‍රශ්න 6යි. A පාර්ට් එකේ එක ප්‍රශ්නයකට ලකුණු 10ක් හම්බ වෙනවා. මේ ප්‍රශ්න 6න් ඕගොල්ලෝ 5යි උත්තර සපයන්න ඕනේ. සෙකන්ඩ් පේපර් එකේ A පාර්ට් එකේ B පාර්ට් එකේ ප්‍රශ්න 6න් 5යි 6න් 5යි වශයෙන් තමයි පිළිතුරු සපයන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ සිලෙක්ෂන් එකක් තියෙනවා. මෙතනින් එක ප්‍රශ්නයකුත් මෙතනින් එක ප්‍රශ්නයකුත් ඉවත් කරන්න. දැන් මේ එක ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් අපිට A පාර්ට් එක ලකුණු 50කුත් B පාර්ට් එකට ලකුණු 50කුත් ලැබෙනවා.
ටෝටල් එකක් වශයෙන් මෙයාගෙනුත් අපිට ලකුණු 100ක් ලැබෙනවා. ඉතින් පේපර්ස් දෙකේ එකතුව අපිට ලැබෙනවා ලකුණු 200ක් විදියට. මේ ලැබෙන ලකුණු 200 දෙකෙන් බෙදලා තමයි අපිට විභාගෙදි අපේ ලකුණු ප්‍රමාණය 100ට අගයක් විදියට ලබා දෙන්නේ. ඔක තමයි ප්‍රධාන ආකෘතිය විභාගේ නිර්මාණය වෙන. මුලින්ම ෆස්ට් පේපර් එක සෙකන්ඩ් පේපර් එක ඒකේ A part B part කියලා කොටස් දෙකක් තියෙනවා. ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ දෙකේම A එකේ කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා අනිවාර්යයෙන්ම උත්තර සපයන්න ඕනේ. ඒ වගේම B එකේ විහුගත 5ක් තියෙනවා අනිවාර්යයෙන්ම උත්තර සපයන්න ඕනේ. ෆස්ට් පේපර් එකේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න ඕනේ. ලකුණු 100ක් හම්බ වෙනවා. සෙකන්ඩ් පේපර් එක ගත්තම A part B part කියලා කොටස් දෙකයි. A part එකේ ප්‍රධාන ප්‍රශ්න 6යි. B part එකේ ප්‍රධාන ප්‍රශ්න 6යි. මේ ප්‍රශ්න 6න් ඔයගොල්ලෝ 5යි උත්තර සපයන්න ඕනේ. එක ප්‍රශ්නයක ඔප්ෂනල් chance එකක් ඔයගලන්ට තියෙනවා. ඒකට ඒකෙනු අපිට ලකුණු 50යි 50යි වශයෙන් 100ක් අපිට ලැබෙනවා. මේ 100යි 100 ලකුණු 200ක් අපිට විභාගෙට හම්බ වෙනවා මේ ෆස්ට් පේපර් එකයි සෙකන්ඩ් පේපර් එකයි. ඒකෙන් 100ට අගයක් අරගෙන ඔයගලන්ගේ ලකුණු මට්ටම ලබා දෙන එක තමයි වෙන්නේ. ඉතින් අපි බලමු තවදුරටත් මොන වගේ ප්‍රශ්නද මේ ෆස්ට් පේපර් එකේ සහ සෙකන්ඩ් පේපර් එකේ හම්බ වෙන්නේ කියලා අපිට. ඕරල් පේපර් එක ගත්තම ෆස්ට් පේපර් එක ගැන කතා කරොත් ඒ පාර්ට් එකේදී කෙටි ප්‍රශ්න 25ක් හම්බ වෙනවා. මේ කෙටි ප්‍රශ්න 25 විවිධ පාඩම් වලින් අපිට ලැබෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ B පාර්ට් එක ගැන කතා කරොත් මේ භාග පාඩම සම්භාවිතාව ප්‍රතිශත හා අනුපාත වර්ගඵල සංඛ්‍යාත බහුවස්ත්‍ර සමුච්චිත සංඛ්‍යාත වක්‍රය මේ කියන පාඩම් පහ ගොඩක් වෙලාට අනිවාර්යයෙන්ම ඔයගලන්ට B පාර්ට් එකේ ප්‍රශ්නයක් විදියට ලැබෙන්න පුළුවන්. භාග සම්භාවිතාව ප්‍රතිශත අනුපාත වර්ගඵලය සංඛ්‍යාත බහුවස්ත්‍ර සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන පාඩම්. ඊට අමතරව මේ වට ප්‍රස්ථාර සහ මේ දුරකාල ප්‍රස්ථාර කියන පාඩම් වලිනුත් ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේක බලාගෙන ඉන්න එක වැදගත්. මොකද සමහර අවුරුදු වල මේ ප්‍රශ්න පහ වෙනස් කරලා මේ ප්‍රශ්න දෙක දාලා දෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රධාන ප්‍රශ්න පහට අමතරව පාඩම් පහට අමතරව මේ පාඩම් දෙකත් ඔයගොල්ලෝ ඇඩිෂන් බලාගෙන ඉන්න එක ඉතාමත් වැදගත් වෙනවා. ඒතකොට මේ ස්ට්‍රක්චර් එක වෙනස් කරත් ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්න දෙක ආශ්‍රයෙන් ප්‍රශ්නයක් නිර්මාණය වුණොත් ඔයගොල්ලෝ ගැටලුවක් එන්නේ නැහැ. ඔයගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්න නිසා. ඒක ෆස්ට් පේපර් එකේ කතාව ඉච්චරයි. අපි සෙකන්ඩ් පේපර් එකට ගියොත් ඒ පාර්ට් එකේ අපිට ලැබෙන්නේ ප්‍රතිශත කොටස් වෙළඳපොළ වර්ගජ සමීකරණ ප්‍රස්ථාර සමගාමී සමීකරණ පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව සහ මධ්‍යයන්ය කියන කොටස් ටික. ඉතින් මේ ප්‍රශ්න 6න් ඔයගොල්ලෝ 5යි ලියන්න අවශ්‍ය වෙන්නේ. B පාර්ට් එකට ගියොත් අපිට ලැබෙන ප්‍රශ්න වෙන්නේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි නිර්මාණ ත්‍රිකෝණමිතිය කුලක සහ සාධනයෙන් අපිට ප්‍රශ්න දෙකක් ලැබෙනවා. සාධනයෙන් අපිට ප්‍රශ්න දෙකක් ලැබෙනවා. ඉතින් ඕක තමයි සාරාංශය O level paper එකේ ස්ට්‍රක්චර් එකේ. ඉතින් අපි තවදුරටත් බැලුවොත් ඔයගලන්ට ෆස්ට් පේපර් එකට හම්බ වෙනවා පැය දෙකක කාලයක්. ඊට අමතරව සෙකන්ඩ් පේපර් එකට හම්බ වෙනවා පැය 3ක කාලයක්. ඉතින් ඊට අමතරව ඔයගලන්ට සෙකන්ඩ් පේපර් එකේ කියවන්න වෙනම විනාඩි 10ක කාලයක් ලබා දීලා තියෙනවා. ඔයගලන්ට ප්‍රශ්න ටික කියවලා ඔයගොල්ලෝ කරන ප්‍රශ්න ටික තෝරගන්න. ප්‍රධාන වශයෙන් අපිට සෙකන්ඩ් පේපර් එකට පැය 3යි ෆස්ට් පේපර් එකට පැය 2යි වශයෙන් පැය 5ක් තමයි විභාගයේදී හම්බ වෙන්නේ. ඉතින් මේ පැය 5 ඔයගොල්ලෝ මේ ප්‍රශ්න වලට බෙදාගත්තොත් ඔයගොල්ලෝ මුලින්ම A පාර්ට් එකට එක පැයක් වැය කරනවා. ඒ වගේම B පාර්ට් එකට එක පැයක්. මේකෙත් A පාර්ට් එක පැය 3ක් තියෙනවනේ මුළු පේපර් එකට. A පාර්ට් එකට අපි පැයයි මිනිත්තු 30කුත් B පාර්ට් එකට පැයයි මිනිත්තු 30කුත්
වැය කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කෙටි ප්‍රශ්න විසඳද්දී කෙටි ප්‍රශ්න 25 විසඳන්න ඔයගොල්ලෝ පැයක කාලයක් තියෙනවා. ඉතින් ආවමය ඔයගොල්ලෝ එක ප්‍රශ්නයකට විනාඩි 2ක් වගේ වැය කරන්න පුළුවන් නම් විනාඩි 2ක් තුල මේ ගාන හදා ගන්න පුළුවන් නම් කෙටි ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට මෙතනින් පුළුවන් විනාඩි 10ක් ඉතුරු කරගන්න. මොකද ප්‍රශ්න 25 විනාඩි 2 ගානේ ඔයගොල්ලෝ නිර්මාණය කරොත් ඔයගොල්ලන්ට වැය වෙන්නේ විනාඩි 50යි. එතනින් ඔයගොල්ලෝ ඉතුරු කරන්න පුළුවන් විනාඩි 10ක ප්‍රමාණයක්. ඉතින් B පාර්ට් එක ගැන සැලකුවොත් ඔයගොල්ලෝ පැයක් කාලයක් තමයි උපරිම දෙන්නේ. මේ ප්‍රශ්න පහක් නිර්මාණය වුණොත් පැය තුලම මේ ප්‍රශ්න පහට ඔයගොල්ලන්ට එක ප්‍රශ්නයකට වැය කරන්න පුළුවන් උපරිම කාලය වෙන්නේ විනාඩි 12ක්. විනාඩි 12ක් ඇතුළත ඔයගොල්ලෝ එක ප්‍රශ්නයක් හදන්න ඕනේ. සෙකන්ඩ් පේපර් එකට ගියොත් අපිට එකම කාලයක් තමයි වැය කරන්න වෙන්නේ ප්‍රශ්න පහ නිර්මාණය කරන්න. පැයයි විනාඩි 30ක් හම්බ වෙනවා. ඒතර මේ එක ප්‍රශ්නයකට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් කාලය වෙන්නේ විනාඩි 18ක වැනි කාලයක් තියෙනවා. විනාඩි 18ක වැනි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. 18 වරක් 5 විනාඩි 90 පැය එකමාර නිර්මාණය වෙනවා. මෙතනදිත් ඒ කතාව තමයි සිදු වෙන්නේ. මේ විනාඩි 18කට වඩා අඩු කාලයකදී ඔයගොල්ලන්ට ගාන විසඳ ගන්න පුළුවන් නම් මේ පේපර් එක වේලාව තුල සම්පූර්ණයෙන්ම හදන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ගණිත ගෙදරත් එක්ක එකතු වෙලා ඉන්න මෙවැනිම වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.